අපේ බුදුහාමුදුරුවෝ 15 වෙනි කොටස. පසුගිය කොටසෙහි සඳහන් වුණේ අප බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබා දුන් කස්සප බුදුහාමුදුරුවෝ පිළිබඳවයි. අද එතැන් සිට මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට නමස්කාර වේවා. සාධු සාධු සාධු. සූවිසි විවරණයේ සිට වෙස්සන්තර ජාතකය දක්වා පැමිණි දීර්ඝ ගමන කෙටියෙන් අපේ බුදුරජාණන් වහන්සේට අයත් දූරේ නිධාන කතා පුවතේ සූවිසි නියත විවරණ මාහට හැකි අයුරින් විස්තර කළෙමි. යම් කල්පයක දීපාංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේද එම කල්පයේම ඊට ප්‍රථම තවත් බුදුවරු තෙනමක් ලොව පහළ වුණා. එහෙත් උන්වහන්සේලාගෙන් අප බුදුපියාණන් වහන්සේට විවරණ නොලැබුණා. ඒ නිසාම උන්වහන්සේලා පිළිබඳ විස්තර මෙම ලිපි පෙළට ඇතුළත් කළේ නැහැ. එහෙත් අටුවාවෙහි එම කල්පයේ පහළ වූ සියලු බුදුවරයාණන් වහන්සේලා ගැන විස්තර දක්වා තිබෙනවා. තන්හංකර, මේධංකර, සරණංකර, දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, පුස්ස, විපස්සී, සිකී, වෙස්සභූ, කකුසඳ, කෝනාගමන, කස්සප යන ඒ අටවිසි බුදුපියාණන් වහන්සේලා ලොව පහළ වුණා. සූර්යාමෙන් ඝන අඳුර නසා ගිනි කඳක් මෙන් බැබලී සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ලෙස දක්වමින් නිවී ගියා. අප බුදුපියාණන් වහන්සේ පෙරම් පුරමින් මෙලෙස සාරා සංඛේය කල්ප ලක්ෂයක් පැමිණුණා. කස්සප බුදුරජාණන් වහන්සේගෙන් පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ හැරෙන්නට වෙන යම් බුදුවරු ලොව පහළ වුණේ නැහැ. මෙසේ නියත විවරණ සඳහා දීපංකර පාදමූලයේ සිට බුද්ධත්වයේ සඳහා පැමිණි ගමනට අනෙකුත් බෝධිසත්වයන් වහන්සේලා වගේම අප මහා බෝධිසත්වයන් වහන්සේ අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට තිබිය යුතුය. එනම් මිනිසත් බව, පුරුෂයෙකු වීම, රහත් වීමට තරම් පෙරපින් ඇති බව, බුදුන් වහන්සේ නමක් හමුවීම, පැවිද්දකු වීම, ධ්‍යාන ලබා තිබීම, ප්‍රාර්ථනාව, අධික කැමැත්ත. මෙසේ අෂ්ට ධර්ම ආදී සියලු අංග සම්පූර්ණ කොට බුද්ධත්වයේ සඳහා නියත විවරණගත් බෝසත්වරු කල්ප කෝටි සිය ගණන් දීර්ඝ මාර්ග චාරිකාවක මෙම සසර තුල සැරිසරන කාලය තුල මෙවැනි අන් පුද්ගලයන්ට නැති සුවිශේෂ පුණ්‍යමය ආනිසංසවලට හිමිකම් කියන බව අට කතාවන්හි සඳහන් වෙනවා. අවීචි මහා නිරයෙහි නූපදෙති. එසේම තක්වල තුනක් අතරෙහි ඇති ලෝකාන්තර නිරයෙහිද සා පිපාසා දෙකින් පීඩිත වූ නිජ්ජාම තණ්හා නම් ප්‍රේත යෝනියේද කාල කංජන නම් අසුර යෝනියෙහිද නූපදෙති. තිරිසන් දුගතියෙහි ඉපදුනද වටුවකුට වඩා කුඩා සතෙකුව නොඉපදෙති. ඒ බෝසත්වරු මිනිසත් භවයෙහි උපදිනා විට උපතින් අන්ධයෝ නොවෙති. එමෙන්ම බිහිරිව හෝ ගොළුව නොඉපදෙති. එමෙන්ම ස්ත්‍රී භාවයට නොයති. පුරුෂ ස්ත්‍රී දෙලකුණ ඇති උබතෝ ව්‍යංජනවද නපුංසකවද එම වර්ගවලට ඇතුළත්වද නොවෙති. සම්බෝධියට නියත වූ බෝසත්වරු ආනන්තරීය පාප කර්මයෙන් මිදුනාහු වෙති. කර්මවාදී, ක්‍රියාවාදී, සමිදුටු දැකුම් ඇති බෝසත්වරු මිසදුටුවෝ නොවේ.
සුගති ලොව උපන්නද අසඤ්ඤනම් බඹලොවවල නොඉපදෙති. සුද්ධාවාසී බඹලොවවල ඉපදීමට හේතු නොමැත්තේ අනාගාමී නොවන බැවිනි. ඥානයට නැඹුරු වූ කුදු මහත් භාවයන්හි නොඇලුණු බෝසත්වරු පෙරුම් පුරමින් ලෝකෝත්තර චරියාවෙම මෙලෙස හැසිරෙනු ලබයි. මීට පෙර අපේ බුදුහාමුදුරුවෝ 15 වැනි ලිපියෙහි පාරමිතා සම්බන්ධව විස්තර සහිතව පළ කළා. ඒ කියවූ නැති කෙනෙකු ඇත්නම් කරුණාකර කියවන්න. සාමාන්‍යයෙන් පාරමිතාව එකක් වුවත් පාරමිතාවය, උපපාරමිතාවය, පරමත්ත පාරමිතාවය යනුවෙන් කොටස් 3කට බෙදා වෙන්කොට දක්වන්නේ ඒ ත්‍රිවිධ බෝධීන් හට අනුග්‍රහ දක්වන ආකාරය මත. මෙහිදී සම්මා සම්බුදුවරයෙකු වූ අපේ බුදුහාමුදුරුවෝ ඒ 30 ආකාර පාරමී සම්පූර්ණ කළා වූ ආත්ම භාව දසදහස් ගණනක් අතරින් කිහිපයක් ගැන සඳහන් වෙනවා. දස පාරමී 1. දාන පාරමිතාව 2. ශීල පාරමිතාව 3. නෙක්ඛම්ම පාරමිතාව 4. පඤ්ඤා පාරමිතාව 5. විරිය පාරමිතාව 6. කන්ති පාරමිතාව 7. සච්ච පාරමිතාව 8. අදිෂ්ඨාන පාරමිතාව 9. මෙත්තා පාරමිතාව 10. උපේක්ඛා පාරමිතාව. දැන් ඉහතින් දැක් වූ 3 ආකාර වූ දස පාරමිතා සම්මා සම්බුදුවරයෙකු විසින් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී යනුවෙන් 3 ආකාරයකට වැඩිය යුතුය. එවිට එය පහත දැක්වෙන පරිදි 30 ආකාර වේ. 1. දාන පාරමී 2. දාන උපපාරමී 3. දාන පරමත්ත පාරමී 4. ශීල පාරමී 5. ශීල උපපාරමී 6. ශීල පරමත්ත පාරමී 7. නෙක්ඛම්ම පාරමී 8. නෙක්ඛම්ම උපපාරමී 9. නෙක්ඛම්ම පරමත්ත පාරමී 10. පඤ්ඤා පාරමී 11. පඤ්ඤා උපපාරමී 12. පඤ්ඤා පරමත්ත පාරමී 13. විරිය පාරමී 14. විරිය උපපාරමී 15. විරිය පරමත්ත පාරමී 16. කන්ති පාරමී 17. කන්ති උපපාරමී 18. කන්ති පරමත්ත පාරමී 19. සච්ච පාරමී 20. සච්ච උපපාරමී 21. සච්ච පරමත්ත පාරමී 22. අධිෂ්ඨාන පාරමී 23. අධිෂ්ඨාන උපපාරමී 24. අධිෂ්ඨාන පරමත්ත පාරමී 25. මෙත්තා පාරමී 26. මෙත්තා උපපාරමී 27. මෙත්තා පරමත්ත පාරමී 28. උපේක්ඛා පාරමී 29. උපේක්ඛා උපපාරමී 30. උපේක්ඛා පරමත්ත පාරමී. බෝසත් පාරමිතා පූර්ණය සහ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී සම්පූර්ණ කිරීම. 1. දාන පාරමී 2. දාන උපපාරමී 3. දාන පරමත්ත පාරමී. අප බෝසතාණෝ මීට ඉහත ලිපියේ ආනිශංස ලබමින්ම සසර සැරිසරන්නට වුණා. එසේම අකිත්හි බ්‍රාහ්මණ කල, ධනංජය රජ කල, මහා සුදස්සන කල, මහා ගෝවින්ද කල, නිමි මහා රජ කල, චන්දු කුමාර කල, වියස්හ සිටු කල, සිවි රජ කල, වෙස්සන්තර කල ආදී දාන පාරමිතාව පිරූ අත්බැව්
ප්‍රමාණයක් නැත. බෝසතාණන් වහන්සේ සස පණ්ඩත ජාතකයෙහි සස හෙවත් හා යෝනියෙහි ඉපිද දාන පාරමී පිරූ අයුරු. ආහාර සොයා තමා වෙත බමුණු වෙසින් පැමිණි සක්දෙවිඳුට සිය සිරුර පිරිනැමීය. දානයෙන් මා හා සමාන කෙනෙකු නැත. මෙය මාගේ දාන පාරමිතාවයි. සිය ජීවිතය පරිත්‍යාග කෙරෙන බෝසතුන්ගේ මේ දාන පාරමිතාව දාන පරමත්ත පාරමිතා නම් විය. 4. ශීල පාරමී. 5. ශීල උපපාරමී. 6. ශීල පරමත්ත පාරමී. එසේම සීලව නාරජ කල, චම්පෙය්‍ය නාරජ කල, භූරිදත්ත නාරජ කල, චද්දත්ත නාරජ කල, ජයද්දිස රජ කල, අලීන සත්තු කුමාර කල ආදී ශීල පාරමිතාව පිරූ අයුරු. හුල්වලින් සිරුර විදින කල්හිද, අඩ යටිවලින් කොටන කල්හිද වැඩි පුත්‍රයන් කෙරෙහි මම නොකිපෙමි. මේ මාගේ ශීල පාරමිතාවයි. මෙසේ ජීවිතය පරිත්‍යාග කිරීම ශීල පරමත්ත පාරමිතා නම් විය. 7. නෙක්ඛම්ම පාරමී. 8. නෙක්ඛම්ම උපපාරමී. 9. නෙක්ඛම්ම පරමත්ත පාරමී. එසේම සෝමනස්ස කුමාර කල, හත්තිපාල කුමාර කල, අයෝඝර පණ්ඩිත කල මහා රාජ්‍යයන් අතහැර නෙක්ඛම්ම පාරමිතාව පිරූ අත්බැව් ගණන් නැත. විශේෂයෙන් චූල සෝතම ජාතකයෙහි නෙක්ඛම්ම පරමත්ත පාරමිතාව පිරූ අයුරු. අතටපත් මහා රාජ්‍යයන් මම කෙළ පිඬක් මෙන් ඉවත දැමීමි. එසේ ඉවත දමන මට ඒ පිළිබඳ ඇලීමක් ඇති නොවීය. මේ මාගේ නෙක්ඛම්ම පාරමිතාවයි. ඇලීමක් නැති බැවින් රාජ්‍යයන් අතහැර නික්මෙන බෝසතුන්ගේ පාරමිතාව නෙක්ඛම්ම පරමත්ත පාරමිතා නම් විය. 10. පඤ්ඤා පාරමී. 11. පඤ්ඤා උපපාරමී. 12. පඤ්ඤා පරමත්ත පාරමී. එසේම විදුර පණ්ඩිත කල, මහා ගෝවින්ද පණ්ඩිත කල, හුද්දාල පණ්ඩිත කල, අරක පණ්ඩිත කල, බෝධි පරිබ්බාජක කල, මහෝෂධ පණ්ඩිත කල ආදී පිරු ආත්ම භව ප්‍රමාණ නැත. විශේෂයෙන් සත්ව භස්ත ජාතකයෙහි පඤ්ඤා පාරමිතාව පිරූ අයුරු. මම මගේ නුවණින් විමසා දුකටපත් බමුණා එම දුකින් මිදවීමි. නුවණින් මාහා සමාන කෙනෙකු නැත. මේ මාගේ ප්‍රඥා පාරමිතාවයි. පසුම්බිය ඇතුළත සිටි නාගයා ගෙනහැර දැක් වූ පාරමිතාව ප්‍රඥා පරමත්ත පාරමිතාව නම් විය. 13. විරිය පාරමී. 14. විරිය උපපාරමී. 15. විරිය පරමත්ත පාරමී. එසේම විරිය පාරමිතා ආදී අනෙක් පාරමිතාවන් පිරූ ආත්ම භව ප්‍රමාණ කළ නොහැක. විශේෂයෙන් මහා ජනක ජාතකයෙහි වීර්ය පරමත්ත පාරමිතාව පිරූ අයුරු. පරතර නොපෙනෙන මහා මුහුද මැද මාහා සමග සිටි සියලු මිනිසුන් මලහ. පරතරට යා නොහැකි යැයි දෙගිඩියාවක් මා සිත නොවීය. මේ මාගේ වීර්ය පාරමිතාවයි. මෙසේ මහා මුහුද තරණය කිරීමේ වීර්ය පාරමිතාව වීර්ය පරමත්ත පාරමිතාවයි. 16. කන්ති පාරමී. 17. කන්ති උපපාරමී. 18. කන්ති පරමත්ත පාරමී. කන්ති වද ජාතකයෙහි කසී රජ මා සිත් නැති මල සිරුරක් මෙන් තියුණු මුවහත් පොරවෙන් කොටන කල්හි ඔහු කෙරෙහි නොකිපියෙමි. මේ මාගේ කන්ති පාරමිතාවයි. මෙසේ අචේතනයකු මෙන් මහා දුකක් විදි බෝසතුන්ගේ පාරමිතාව කන්ති පරමත්ත පාරමිතාවයි. 19. සච්ච පාරමී. 20. සච්ච උපපාරමී. 21.
සච්ච පරමත්ත පාරමී. මහා සුතසෝම ජාතකයෙහි මාගේ ජීවිතය පරිත්‍යාග කොට සත්‍ය වචනය ආරක්ෂා කරමින් 101ක් රජුන් මරණයෙන් මුදාලීය. මේ මාගේ පරමත්ත සත්‍ය පාරමිතාවයි. මෙසේ ජීවිතය අතහැර සත්‍ය වචනය ආරක්ෂා කිරීම සච්ච පරමත්ත පාරමී නම් විය. 22. අධිෂ්ඨාන පාරමී. 23. අධිෂ්ඨාන උපපාරමී. 24. අධිෂ්ඨාන පරමත්ත පාරමී. මුගපක්ක ජාතකයෙහි මව්පියෝ මට අප්‍රිය වූවෝ නොවෙති. මහා සම්පත්ද මට අප්‍රිය නොවේ. බුද්ධත්වය මට ප්‍රියයි. එම නිසා දැඩි අධිෂ්ඨාන කරගනිමි. මෙසේ ජීවිතයද අතහැර බලවත් අධිෂ්ඨානයෙන් වෘත ශීල ආරක්ෂා කිරීම අධිෂ්ඨාන පරමත්ත පාරමී නම් විය. 25. මෙත්තා පාරමී. 26. මෙත්තා උපපාරමී. 27. මෙත්තා පරමත්ත පාරමී. එක රාජ ජාතකයෙහි මා දැක කිසිවෙක් බය නොවන්නෝය. මමද කිසිවකු දැක බය නොවෙමි. මෛත්‍රී බලයෙන් ශක්තිමත් වූ මම හැම කල්හි මහා වනයෙහි සතුටින් වෙසෙමි. මෙසේ ජීවිතයද නොබලා මෛත්‍රී වඩන බෝසතුන්ගේ පාරමිතාව මෙත්තා පරමත්ත පාරමී නම් විය. 28. උපේක්ඛා පාරමී. 29. උපේක්ඛා උපපාරමී. 30. උපේක්ඛා පරමත්ත පාරමී. ලෝමහංස ජාතකයෙහි මම මිනි ඇට පොදියක් හිස කොට්ටය කොට තබාගෙන සොහොනෙහි සැතපෙමි. ගොපළු දරුවෝ අවුත් විවිධ කෙළ ගැසීම් උසුළු විසුළු ආදී විරූප දර්ශන කරත්. මෙසේ ගම දරුවෝ සමහරු කෙළ ගැසීම් ආදිය කරද්දී සමහරු සුවඳ මල් ආදියෙන් උපහාර කරද්දී ඔවුන් කෙරෙහි මැදහත් බව නොඉක්ම වීම බෝසතුන්ගේ උපේක්ෂා පරමත්ත පාරමිතාව විය. මේ දැක්වූයේ සංක්ෂේපයෙනි. මෙහි විස්තර චර්යා පිටකයෙන් ගත යුතුය. මෙසේ පෙරුම් පුරා වෙස්සන්තර භවයෙහි සිටි බෝසතාණෝ සිත්පිත් නැති සැපදුක් දැනීම් නැති මහ පොළව පවා දාන පාරමිතා බලයෙන් සත්වරක් කම්පා විය. මෙසේ පොළව කම්පා කරන මහා පින්කොට බෝසතාණෝ ආයු කෙළවර වෙසතුරු අත්බවෙන් චුතව තුසිතපුරයෙහි උපන්හ. මෙතෙක් දීපංකර පාද මූලයෙහි සිට තුසිතපුර ඉපදීම දක්වා පැවති කතාපුවත් දූරේ නිදාන නැමැයි ගත යුතුය. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. මීට පෙර ලිපියේ පාරමිතා පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ ඒ පාරමිතා පූර්ණය කළ ජාතක කතා පිළිබඳව කෙටි විස්තරයක් කළා. දැන් මේ ලියන්න යන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ බුදුවීමට ප්‍රථම මෙලොව ගත කළ අවසන් ආත්ම භාවයත් එහිදී මහ පොළව සත්වරක් කම්පා කරමින් සිදු කළ මහා දාන පාරමිතා පිළිබඳව සෑම නෙතකටම කඳුලක් එක් කරන වෙස්සන්තර කතා පුවතයි. වර්තමාන කතාව. පූසතීවර වන්නාහේ යන මේ ගාථා කොටසින් ඇරඹෙන ජාතක කතාව බුදුරජාණන් වහන්සේ කපිලවත්තු පුරය ආශ්‍රය කොට නීග්‍රෝධාරාමයේ වැඩවසද්දී දේශනා කරනු ලැබුවා. යම් කලෙක ශාස්තෘන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ පිළිවෙලින් රජගහ නුවරට ගොස් එහි ශීත කාලය ගතකොට මාර්ග දේශක වූ උදායි තෙරුන් විසින් 20000ක් රහතන් වහන්සේලා පිරිවරා කපිලවස්තු පුරයට වැඩම කළා. ඒ කාලයේ ශාක්‍ය රජවරු අපගේ ඥාති ශ්‍රේෂ්ඨයාව දකිමු යයි රැස් වී භාග්‍යවතුන් වහන්සේට වැඩ සිටීමට යෝග්‍ය තැනක් සොයන්නාහු
නීග්‍රෝධ ශක්‍රයාගේ ආරාමය සුන්දරයයි සලකා එහි සියලු සංස්කරණ වැඩ යොදා සුවඳ මල් ආදිය ගත අත් ඇතිව පෙර ගමන් කරන්නට වුණා. හැබැයි වැඩිමල් ශාක්‍ය වංශිකයෝ ඉදිරියෙන් ගියේ නැහැ. සියලු අලංකාරයන්ගෙන් සැරසුණු ලාබාල නගර දරුවන්ද දැරියන්ද පළමු කොට යවනු ලැබුවා. ඒ පසුපස තරුණ රාජකුමාරයන්ද කුමාරිකාවන්ද ඔවුන්ට පසුව තමන්ද ගඳමල් සුවඳසුණු ආදියෙන් ශාස්තෘන් වහන්සේට පූජා පවත්වමින් භාග්‍යවතුන් වහන්සේව වැඩමවාගෙන නීග්‍රෝධාරාමයට ගියා. එහිදී භාග්‍යවතුන් වහන්සේ 20000ක් රහතන් පිරිවරාගෙන පනවන ලද උතුම් ආසනයෙහි වැඩ සිටියා. ශුද්ධෝදන රජු ඇතුළු ශාක්‍යයන් බුදුහාමුදුරුවන්ට නොවැඳ මාන්නයෙන් පසුපසට වී සිටීම. මානයෙන් පෙළුණු ශාක්‍යයෝ සිද්ධාර්ථ කුමාරයන් අපට වඩා බාලය, අපගේ බෑනාය, පුතාය, මුණුබුරාය ආදී ලෙස සිතා තරුණ රාජකුමාරවරුන්ට මෙසේ කීවාය. නුඹලා වඳින්, අපි පසුපසින් සිටින්නෙමු. ශාක්‍යයන්ගේ මානය බිඳීම සහ යමක ප්‍රාතිහාර්ය පෑම. මෙසේ වයෝවෘද්ධ ශාක්‍යයෝ නොවැඳ මෙසේ හුන්කල්හි භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැනගෙන නෑයෝ මට නොවදිත්, දැන් වන්දවන්නෙමි. අභිඥා පාදක ධානයකට සමවැදී ඉන් නැගිට අහසට නැගී ඔවුන්ගේ හිසට පාදූවිලි ඉසින්නාක් මෙන් ගණ්ඩබ්බ වෘක්ෂ මූලයේ පැවැත් වූ යමක ප්‍රාතිහාර්යයට සමාන ප්‍රාතිහාර්ය පාන්නට වුණා. රජු ඒ ආශ්චර්ය දැක මෙසේ කීවා. ස්වාමීනි, ඔබ වහන්සේ උපන් දිනයේ කාලදේවල තාපසයාට වැන්දවීම පිණිස යොමු කළ ඔබගේ පා පෙරලී ගොස් බ්‍රාහ්මණයාගේ හිසෙහි පිහිටි සැටි බලා මම ඔබ වහන්සේට වැන්දෙමි. මේ මාගේ පළමු වැඳීමයි. වක්මගුල් දිනයේ දඹරුකමුල ශ්‍රී යහනාවේ සිටියා වූ ඔබ වහන්සේ දඹ සෙවණෙහි නොසිටි බව දැකීමෙන්ද ඔබ වහන්සේගේ පා වැඳීමි. මේ මාගේ දෙවැනි වැඳීමයි. දැන් මේ නුදුටු විරු ප්‍රාතිහාර්ය දැක ඔබ වහන්සේගේ පා වඳිමි. මේ මාගේ තුන්වන වැඳීමයි. රජු වැඳ කල්හි නොවැඳ සිටිය හැකි එක් ශාක්‍යයෙක්වත් හිටියේ නැහැ. සියල්ලෝම වැන්දා. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නෑදෑයන් ලවා වන්දවා අහසින් වැස පැන වූ ආසනයෙහි වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කල්හි නෑයෝ එක් රැස් වුණා. සියලු දෙනාම එක් සිත් ඇත්තෝ වුණා. ආශ්චර්ය අද්භූත පොකුරු වැසි වැස්සවීම. ඉන් අනතුරුව අප මහා බුදුපියාණන් වහන්සේ තවදුරටත් ඔවුන්ගේ මානය සිඳලීම සඳහා මහා පොකුරු වැස්සක් වස්සවන්න අධිෂ්ඨාන කළා. එවිටම මහා මේඝයක් නැගී පොකුරු වැස්සක් වසින්නට පටන් ගත්තා. තඹවන් ජලය පහතට නද දෙමින් ගලා බසින්නට වුණා. ඒ පොකුරු වැස්සේ අනික් වැස්සට වඩා විශේෂයක් තියෙනවා. යමෙක් තෙමනු කැමැත්තේද ඔවුන් තෙමෙනවා. යමෙක් නොතෙමනු කැමති නම් ඔවුන්ගේ ශරීරයේ ජල බිඳුවක්වත් දැවටෙන්නේ නැහැ. මේ මහා පොකුරු වැස්ස දැක සියල්ලෝම ආශ්චර්ය අද්භූත සිත් ඇත්තන් වුණා. අහෝ පුදුමය! බුදුවරුන්ගේ ආනුභාවයන්! නෑ සමාගමයෙහි මෙබඳු පොකුරු වැස්සක් වැස්සේද යන කතාවක් පැතිර ගියා. එය අසා ශාස්තෘන් වහන්සේ මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද මාගේ ඥාති සමාගමයෙහිදී මහා මේඝයක් ඇති වී පොකුරු වැස්සක් වැස්සේය යයි වදාරා ඔවුන් විසින් ආයාචනා කරන ලද්දේ වෙස්සන්තර අතීත කතාව
මෙලෙස ගෙනහැර දක්වන්නට වුණා. වෙස්සන්තර රජුගේ මව සහ මහා මායා දේවිය. මෙයින් 91 වන කල්පයෙහි විපස්සී නම් ශාස්ත්‍රූන් වහන්සේ ලොව පහළ වුණා. උන්වහන්සේ පිළිබඳව මීට ඉහත අප විසින් දීර්ඝ විස්තරයක් කළා. උන්වහන්සේ බන්ධුමතී නුවර ඇසුරු කොට ക്ഷേම වූ මිගදායෙහි වැඩවසන කාලයේ බන්ධුමතී නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ රජතුමාට කිසියම් රජෙකු විසින් ඉතා වටිනා සඳුන් අරටුවකුත් ලක්ෂයක් වටිනා රන් මාලයකුත් තුටු පඬුරු වශයෙන් එවා තිබුණා. රජතුමා ඒ රන් මාලය තම බාල දියණියටත් සඳුන් අරටුව තමාගේ දෙටු දියණියටත් තෑගි වශයෙන් දුන්නා. ඒ දියණියන් දෙදෙනාම මහත් වූ සිල්වත් ත්‍රිවිධ රත්නය කෙරෙහි මහත් වූ භක්තියකින් දැහැමි සිල්වත් ජීවිතයක් ගත කළ දානාදියට ඉමහත් කැමැත්තක් ඇති කුමරියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම එකවර තීරණය කළේ මේ වටිනා ත්‍යාගයන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට නොගෙන එකල ලොව පහළ වී සිටි විපස්සී බුදුහාමුදුරුවන්ට පූජා කිරීමටයි. දැන් අප අතර එහෙම අය ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්නටත් බැරි නැහැ. බලන්න මේ ප්‍රාර්ථනාවල බලවත්කම. වැඩිමහල් කුමරිය ඒ ඊතා වටිනා සඳුන් අරටුව සියුම් ලෙස සඳුන් කුඩු කරවා කරඬුවක් පුරවා විහාරයට ගොස් ශාස්ත්‍රූන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සඳුන් කුඩු ගඳ කිලියෙහි විසුරවා ස්වාමීනි අනාගතයේහි නුඹ වහන්සේ වැනි බුදු කෙනෙකුට මවවන්නෙමි ප්‍රාර්ථනා කළා. බාල නැගණිය ඒ රන්මාලය උණු කරවා රන් නූලකින් තැනූ පපුවැස්මක් තනා තථාගතයන් වහන්සේගේ රන්වන් සිරුර මත පුදා ස්වාමීනි යම් දිනක රහත් බවට පත්වන තෙක්ම මෙම පළඳනාව මාගේ ශරීරයෙන් ඉවත් නොවේවා යනුවෙන් ප්‍රාර්ථනා කළා. ශාස්ත්‍රූන් වහන්සේ ඔවුන් දෙදෙනාටම මෙවැනි බණ දේශනා කළා. ඒ දෙදෙනාම දිවි ඇතිතෙක් සිට දෙව්ලොව උපන්නා. ඔවුන් අතරින් බාල දියණිය ඒ කීවේ රනින් කළ පැතිකඩ පූජා කළ දියණිය කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයේ කිකී රජුගේ දියණිය වී උපන්නා. සිතුවමකින් කලාක් මෙන් උරස් මාලයකින් සැරසීගත් පපු පෙදෙසකින් යුක්ත වූ බැවින් උරච්චදා නම් වූ කුමාරිකාව වී සොළොස් වියේදී ශාස්ත්‍රූන් වහන්සේගේ භුක්තානුමෝදනා ධර්ම දේශනයක් අසා සෝවාන් ඵලයෙහි පිහිටා පසු කලෙක භුක්තානුමෝදනාව අසද්දීම පියා සෝවාන් ඵලයටපත් දවසේම රහත් බවට පත්ව පැවිදි වී පිරිනිවන් පෑවා. බාල සොයුරියගේ සසර ගමන එලෙස එතැනින් අවසන් වුණා. මම මීට පෙරත් කීවා වගේම හරිම පුදුමයි සසර ගමන. එක බුද්ධ ශාසනයක පිරිවර වර එක කල්යාණ මිත්‍රයෝ, වර එක යහළු යෙහෙළියෝ, වර එක සහෝදර සහෝදරියෝ, වර එක එකම ජනපදයක ගම්වැසියෝ, වර එක එකම රජ කෙනෙකුගේ සෙනෙවිවරු බිසෝවරු. ඉහතින් කී අයුරින් කිකී රජතුමාගේ දෙටු දියණිය පිරිනිවන් පෑවායින් පස්සේ කිකී රජතුමාට තවත් දියණියන් 7 දෙනෙක් ලැබුණා. සමනී, සමනගුත්තා, භික්ඛුනී, භක්ඛදායකා, ධම්මා, සුධම්මා, සංඝදාසී යන 7 දෙනායි. ඔවුන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පිළිවෙලින් හේමා, උත්පලවන්නා, පටාචාරා, ගෝතමී, ධම්මදින්නා, මහා මායා, විශාඛා යනුවෙනුයි. ඔවුන් අතරින් සුධර්මා දියණිය තමයි විපස්සී බුදුරජාණන් වහන්සේට සඳුන්සුණු පූජා කොට බුදු කෙනෙකුගේ මෑණියෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කළේ.
ඇය මේ ආත්ම භාවයේ කිකී රජතුමාට දාව සුධර්මා රජකුමරිය ලෙස ඉපදී තව තවත් පින්කම් කොට සඳුන්සුණු පූජාවේ පුණ්‍ය බල මහිමයෙන් රත් සඳුන් රස සංකලනයෙන් කළාක් බඳු සිරුරින් දෙවියන් අතරද මිනිසුන් අතරද හැසිරෙමින් පසු කලෙක ශක්‍ර දෙවිඳුගේ අගමෙහෙසිය වී උපන්නා. ඒ පුණ්‍ය මහිමයෙන් අප මහා බෝධිසත්වයන් වහන්සේගේ අවසන් ආත්මභාවය වන වෙස්සන්තර ආත්මභාවයේ මෑණියන් වන පූසතී දේවියද අප බුදුරජාණන් වහන්සේගේ මෑණියන් වන මහාමායා දේවියද වශයෙන් වරම් ලබන්නට තරම් වාසනාවන්ත වුණා. දැන් මෙතන සිට දිගහැරෙන්නේ ඒ සුධර්මා දේවිය පූසතී දේවිය වශයෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අගමෙහිසිය වී ආයුෂ ඇතිතාක් කල් දෙව්සැප විඳ දෙව්ලොවින් චුත වී වෙස්සන්තර රජුගේ මෑණියන් දක්වා පැමිණි මනහර කතා පුවතයි. සඳුන් කුඩු කරවා කරඬුවක් පුරවා විහාරයට ගොස් ශාස්ත්‍රෝන් වහන්සේගේ රන්වන් සිරුර පුදා ඉතිරි සඳුන් කුඩු ගඳකිලියෙහි විසුරුවා ස්වාමීනි අනාගතයේහි නුඹ වහන්සේ වැනි බුදු කෙනෙකුට මව වන්නෙමි යැයි ප්‍රාර්ථනා කර කුමරිය ගැන මීට ඉහත ලිපියේ කීවා. ඒ සඳුන් කුඩු පූජාවේ විපාක වශයෙන් රන් හඳුන් ඉසින ලද්දක් වැනි ශරීර ඇතිව දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරන්නේ තව්තිසා භවනෙහි සක්දෙව් රජුගේ අගමෙහෙසිය වී ඉපදී බොහෝ කල් එහි දිව්‍යමය සැප සම්පත් වින්දා. ඒ දිව්‍ය තලයේත් පැවැත්ම සදාකාලික නැහැ. පින් ක්ෂය වුණහම ඒනුත් නික්මෙන්නට ඕනේ. ඒ ධර්මතාවයට අනුවම ඇයගේත් ආයු කෙලවර වීමේ පෙරනිමිති පහළ වුණා. එය දුටු සක්දෙව් රජ ඇයව මහත් හරසරින් නන්දන උයන වෙත කැඳවාගෙන පැමිණියා. එහි විශේෂ අලංකෘත සයනයක් මත ඇයව සැතපූ සක්දෙවිඳුන් ඇය අසලින් ඉඳගත්තා. එලෙස ඇය අසලින් හිඳ ඇයට අනුකම්පා පිණිස මෙලෙස කියන්නට වුණා. සොඳුරිය පූසතිය ඔබහට දැන් සදෙව් ලොවින් නික්මීමට කාලය පැමිණ ඇත. මම නුඹට වර 10ක් දෙමි. ඒවා ගන්න. මහ පොළොව මත යමක් ඔබ සිතට ප්‍රිය වේද එය ගන්න. එවිට ඒ දෙව්ලියට ඇයගේ ආයුෂ ක්ෂය වී ඇති බව එක්වරම වැටහුණේ නැහැ. ඇය සක්දෙවිඳුගේ ඒ වදනෙන් කම්පනයටත් ශෝකයටත් පත් වුණා. ඇය මෙලෙස බැගෑපත් වන්නට වුණා. සක්දෙව් රජුනි, ඔබට නමස්කාර වේවා. මා කුමන වරදක් කර ඇත්තේද? කුමන කරුණකින් මම නුඹ වහන්සේට අප්‍රිය වෙම්ද? මනරම්ම වැඩුණු ගසක් බිම හෙලන්නාක් වූ මාරුතයක් මෙන් කුමක් හේයින් සිත් කළු වූ තැනින් මා පහ කරන්නේද? මොහොතෙන් මොහොත ඇයගේ චුතවීමේ කාලය ළඟා වෙමින් තිබුණා. ඒ ශක්‍ර දිව්‍ය රාජයා හටවත් වෙනස් කරන්නට නොහැකි වුණා. ඇයටද තමා ගත යුතු අවසන් කැමැත්ත නොහොත් වරය ගැන අවධානයක් තිබුණේ නැහැ. ඒ නිසාම සක්දෙවිඳු මහත් කරුණාවෙන් නැවත නැවතත් ඇයට මතක් කරන්නට වුණා. ඔබ විසින් වරදක් නොකරන ලද්දේමය. ඔබ මට අප්‍රියද නොවේ. ඒත් ඔබගේ ආයුෂ කෙලවර වී ඇත. ඒ නිසා මෙම වර 10 ගන්න. එවිට මෙහෙසිය තමාගේ ආයු කෙලවර වී ඇති බව දැන සක්දෙව් රජ විසින් වර ලබා ගනු සඳහා කරන ලද අවකාශ ඇතිව සියලු දඹදිව් තලය දෙස උපතක් සඳහා බලන්නට වුණා. එවිට තමාට සුදුසු දිවි රජුගේ නිවෙස්න දැක මෙලෙස වර 10ක් සක්දෙවිඳුගෙන් ඉල්ලා සිටියා. වෙස්සන්තර රජුගේ මව සක්දෙවිඳුගෙන් ලැබූ වර 10. 1. දිවි රජුගේ භවනෙහි අගමෙහෙසිය වේවා. 2.
නිල්වන් ඇස් ඇති වේවා. 3. නිල්වන් බැම ඇති වේවා. 4. එහිදී තූසති යන නමින් යුක්ත වේවා. 5. කැමැති සම්පත් දන් දෙන, කැමැති දේ ඉල්ලන්නට සුදුසු, කීර්ති ඇති, පිරිවර ඇති, ගුණ විශේෂයෙන් යුත් යටත් රජුන් විසින් පුදනු ලබනු පුතෙකු ලබම්වා. 6. ගැබ් දරන මාගේ කුස උස් නොවේවා. සමසේ ලියවුණු දුනු මිටක්සෙන් උස් නොවූ මැද පෙදෙස වේවා. 7. සක් දෙව් රජුනි, මාගේ පියවරු පහතට කඩා නොවැටේවා. 8. කිසි කලෙක සුදු කෙස් ඇති නොවේවා. 9. සියුම් සමක් ඇති වේවා. 10. වදයට පැමිණි ජනයන් එයින් මුදවන්නට හැකි බවය යන මේ වර 10 ලබා ගනු ලැබුවා. මෙසේ ඈ වරයන්ගෙන දෙව්ලොවින් චුතව මදු රජුගේ අගමෙහෙසිය කුස උපන්නා. ඇය උපදින විට සඳුන්සුණු තවරන ලද්දක් බඳු සුන්දර වතක් ඇතිව සිටිහෙයින් ඇයට නම් තබන දිනයෙහි පූසතේ යැයි නම් කරනු ලැබුවා. ඇය මහත් පිරිවර සහිතව වැඩි 11 හැවිරිදි කල උතුම් රූප ඇත්තියක් වුණා. ඉන්පසු ඇය ජෙතුත්තර නගරයෙහි සිව් මහ රජුගේ පුතා වූ සංජය කුමාරයා සඳහා කැඳවා සේසත් නන්වා ඇය 11,000ක් ස්ත්‍රීන්ට ප්‍රධාන කොට අග මෙහෙසිය තනතුරෙහි තැබුවා. ඒ වගේම ඕතොමෝ සංජය රජුට ප්‍රියමනාප ස්ත්‍රියද වූවා. මේ වෙන කවුරුත් නෙවේ, අප මහා බෝසතාණන් වහන්සේගේ මෑණියන් වූ මහා මායා දේවියගේ එක් ආත්ම භාවයක්. මතු සම්බන්ධයි. මතු සම්බන්ධ කරුණු. වෙස්සන්තර කුමරුගේ මවට ඇති වූ අපූර්ව දොළදුක සහ මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ තවත් කරුණු. උපුටාගත් මූලාශ්‍ර. බුද්ධ වංශ අට කතාව සහ ජාතක අට කතාව. විශේෂ පුණ්‍යානුමෝදනාව. මෙම දීර්ඝ සටහන පරිගණකය ආධාරයෙන් පිටපත් කර දීමට මාහට උදව් උපකාර කළ මගේ චන්දිමා කල්යාණ මිතුරියට. මෙය බෞද්ධ ජනයා අතරට ගෙන යාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ පාත්තු නිර්වාණ පිටුව නිර්මාතෘ කල්යාණ මිත්‍ර ජනකට සහ හැකි සෑම විටකම මෙහි රූපරාමු සකසා මගේ හිසේ බරෙන් අඩක් නිදහස් කිරීමට පොරොන්දු වූ පාත්තු නිර්වාණෙහි තිලංක විජේසිංහ කල්යාණ මිතුරාට. අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළෙහි සියලුම ශ්‍රව්‍ය පට කලන මිතුරෝ ඉන්ටර්නැෂනල් YouTube නාලිකාවෙන් ඔබට ලබා ගත හැක. තෙරුවන් සරණයි.